අද අපි මේ සාකච්ඡාවට මේ කතිකාවතට සම්බන්ධ කරගන්නවා සුවිශේෂී චරිතයක්. ඔහු බොහෝ සෙයින්ම බහුශ්‍රත භාවයෙන් යුතු විවිධ ශාස්ත්‍රයන්ගේ ස්පර්ශ කිරීමට සමත් වූ පුද්ගලයෙක්. අපි අතරම වාසනාවන්ත වෙන්න ඕනේ. එවැනි පුද්ගලයෙක් අපි අපේ සමාජය පිළිබඳ කතා කිරීම පිළිබඳ. ඔහු තමයි කලාශූරී කලාකීර්ති සතිස් චන්ද්‍ර එදසිංහ මහත්මයා. ආයුබෝවන්. ඉතින් මහත්මයා මේ දවස්වල කොහොමද ඔබගේ එදිනදා ජීවිතය කටයුතු? ඔව් මෙහෙමයි. දැන් මේ COVID-19 වෛරසයත් එක්ක පොදුවේ වෙනස්කමක් ඇති වුණානේ. ඒක අපේ රටටත් බොහොම දරුණු විදිහට දැනලා තියෙනවා. ඉතින් අදිරි නීති කාලයකුත් පහු ගත කරා. එනේ ඒකත් එක්ක මිනිස්සුන්ගේ කාගේත් ජීවිත උඩු යටි කරපු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ වාතාවරණය යටතේ ඉතින් ජීවිතයේ සැදෑ සමය ගත කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නැත්නම් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් වශයෙන් ඒ පවතින තත්ත්වයට ගැළපෙන අයුරින් හිත හදාගෙන ඊට අනුකූලව කටයුතු කරන්න පුළුවන්කමක් තිබුණා තියෙනවා. ඒ අනුව තමයි මේ කාලේ ගත කරේ. හරි. ඔබතුමා බහුශ්‍රතභාවයෙන් ඔබතුමා කලාව පිළිබඳ සමහර විට කතුවරයෙක්, ඊට පස්සේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සියලුම ක්ෂේත්‍රවල අත්දැකීම් තිබෙන කෙනෙක් විදිහට මම අහන්න කැමතියි. වර්තමානයේ වන විට මේ සමාජ පරිණාමය තුළ ශ්‍රී ලාංකීය සමාජය සිටින්නේ මොන වගේ තැනකද? දැන් ඊටම කෙටියෙන් කියනවා නම් පරිණාමය සඳහාම පරිහානිය සඳහාම ගමන් කරන රටක් දැනටත් පරිහානිය සිද්ධ වෙලා ඉවරයි. තවදුරටත් ඒක වැඩි වෙන ලකුණු මිසක් ඒක සුව වෙන අඩු වෙන ලක්ෂණ අපිට පේන්නේ නැහැ මේ පවතින තත්ත්වෙත් එක්ක කල්පනා කරලා බලනකොට. දැන් මේකේදී දැන් ඔබ දර්ශාන්තර සඳහන් කරා දේශපාලනය සහ කලාව කියන එක. එතකොට රටක ඉතිහාසයේ ඉඳලාම කියන්නේ අනාදිමත් කාලයක සිට තියෙන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය කියන්නේ හැදියාව, සැකැස්ම. එක පරම්පරාවක් විසින් ඊළඟ පරම්පරාවට දුන්නු සාර ධර්ම පද්ධතිය තමයි ඒක ගේන්නේ. දැන් ඒක කැඩිලා ඒක විනාශ වෙලා තියෙනවා. දැන් මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශයක් කළා තියෙනවා එක තැනක ඔබ ජීවත් වෙන නිවසේ සියලුම දොර ජනෙල් විවර කරන්න. හැබැයි හුළඟට එන්න දෙන්න. හැබැයි අඳගෙන ඉන්න වස්තර හුළඟට යන්න දෙන්න එපා. මේ කියන්නේ මොකද්ද? අපේ අර අන්නනේ තමයි තියාගන්න. එතකොට සංස්කෘතිය කියන්නේ හැදියාවද අපිට තියෙන අනන්‍යතාවය. දැන් ද්‍රවිඩ ජාතිකයා කවුද, මුස්ලිම් ජාතිකයා කවුද කියලා අපිට හඳුන ගන්න පුළුවන්. හැබැයි අපේ 100ක් පොලිමේ තිබ්බොත් ඒක කරන්ට් එක කමාරු වෙනවා. හරිද? විවිධ මේවා නිසා. එතකොට දේශපාලනයේ පාලනයක් රටක දුර්වල වෙනකොට තමයි මේ හැම නස්පත්තියක්ම වෙන්නේ. මම දකිනවා 1977 දී ඇති කරගත්ත විවෘත ආර්ථික ක්‍රමය. දැන් විවෘත ආර්ථික ක්‍රමය හොඳ නැහැම කියලා මතයක නෙමෙයි මං ඉන්නේ. ඒක තියෙන හොඳ එකක්. හැබැයි ජාතික ප්‍රතිපත්ති නැති රටකට ඒක මහා විනාශයක්. එතකොට දැන් මං උදාහරණයක් වශයෙන් කියන්නම් මේකට හේතුව මේ පරිහානියට හේතුව. දැන් මේ මෙතන හිතන්නකෝ. දැන් අපේ රටේ වැඩියම ඉන්නේ සිංහල කට්ටිය. කාගේ මුණ ඇඹුලුණත් අපිට කියන්න බෑ. රටේ බහුතරය සිංහල. ඔව් බහුතරය සිංහල. ඒ බහුතර සිංහලයන්ට අතර බෞද්ධ වැඩි. බහුතරයක් ඉන්නේ බෞද්ධ. එතකොට මේ විවෘත ආර්ථිකය නිසා පිටින් ආපු සහ ගෙන්නගත්ත සංස්කෘතික ලක්ෂණ මේ බෞද්ධයා තුළට මෙහෙම රිංගනවා. ඒක ඔබතුමා අදහස් කරන්නේ මේ ආක්‍රමණය කරගත්ත සංස්කෘතිය? ඉබේම ආක්‍රමයක් කියන්නේ බලෙන්ම ආපු එකක් නෙමෙයි. දැන්
ලන්දේසි ඕලන්දලා ඉංග්‍රීසිකාරයෝ ඒ සංස්කෘතිය බලෙන් මේව කරේ. දැන් එහෙම නෙමෙයි. දැන් නිකන් මේ හුළඟ එන්න වගේ මැසි මදුරුව එන්න වගේ ආපු එකක්. අර පාලනේ නැති නිසා. ප්‍රතිපත්තියක් නැති නිසා. විවෘතාර්ථිකයට පින් සිද්ධ වෙන්නේ. විවෘතාර්ථිකයට පින් සිද්ධ වෙන්නේ. කෙලින්ම ඒක. එතකොට මෙහෙම ගියාම මෙතන ඇති වෙනවා තෙරපීමක්. මේ තෙරපීමෙන් මෙහෙම ගැලවෙනවා කොපුවක්. ඒක තමයි සිංහලකම. ඒක තමයි බෞද්ධකම. අහකට යනවා. අන්න හපයක් බවට පුද්ගලයාපත් වෙනවා. දැන් අපිට ඒක හොද්දටම අස්පනා අපිට තියෙනවා. විශේෂයෙන්ම මංගල උත්සව වලට එහෙම ගියාපුවා. තාත්තලා අම්මලා මේ අමු සිංහල බෞද්ධ දරුවෝ එංගලන්තයේ ඇමරිකාවේ කැනඩාව ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න. එහෙ ඉඳලා මෙහෙ එනවා. ඒ මංගල උත්සවයේ සිංහලෙන් කතා කරන්නේ නැහැ එක පොඩ්ඩක්. හැබැයි අනිත් ජාතින්ගේ නෑ එහෙම. කොහොමද මේක වෙන්නේ? අතන තමයි වෙලා තියෙන්නේ. නිදහස වැරදි විදිහට පාවිච්චි කරපුවාම අනිත් එක උඩින් ඉන්න කෙනා අපි කියමුකෝ තාත්තා පවුලක වැරදි කරනවා නම් පුතු හදාගන්නේ කොහොමද? එතකොට සයිතන් මහත්මයා අපි දැන් මේක සාරධර්ම කියන සමාජ ප්‍රස්තුතය පරම්පරාවෙන් පරම්පරාවට ගේනවා කියලා ඔබතුමා කිව්වා. එතකොට යම්කිසි ස්ථානයකදී මේක කැඩිලා අවිචින්න භාවය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පරම්පරාවෙන් යනකොට මේ පරම්පරාවෙන් එන සාරධර්ම ගති ලක්ෂණ අපේ හැදියාව බාරගන්නේ තාරුණ්‍ය. එතකොට වර්තමාන තාරුණ්‍ය මේ වෙනකොට ලොකු ඛේදවාචක සිටිනවා. ඔබ දන්නවා සයිබාවකාශයේ තිබෙන එක මෙවලම්. එකක් තමයි TikTok. ඊට පස්සේ Facebook. මෙවැනි ආගන්තුක ඔන්ලයින් තාක්ෂණයේන මෙවලම් අපේ තරුණ සමාජය ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට මෙවැනි පරිසරයක් තුල රටේ අනාගතය නිර්මාණය කරන්නේ අපේ තාරුණ්‍ය. පරිණාමයට ලක් කරන්නේ තාරුණ්‍ය. මෙවැනි පරිසරයක් තුල තාරුණ්‍ය අනාගතයේ කෙසේ වේ? දැන් මෙහෙමයි. දැන් ඉස්සෙල්ලාම තියෙන්න ඕන මේ තරුණයෝ මේ තත්ත්වයටපත් වෙන්නේ කොහොමද? දැන් අපි රූපවාහිනී නාලිකා හැම එකකම වගේ අපි දකිනවා රියැලිටි ෂෝස් දකිනවා. ගායනය, නර්තනය, රංගපෑම එම කරනවා. දැන් මම ඒව දිහා බලන් එනකොට දැන් එතනට එනවනේ විනිශ්චයකාරයෝ. ඒ විනිශ්චයකාරයන්ගේ කොම නෙමෙයි ඒගොල්ලන්ගේ මූණු දිහා බලන් ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. කොණ්ඩ හදලා තියෙන විදිය සහ දුම් හදලා. ඊට පස්සේ මේ කුසලතා පූර්ණ තරුණ තරුණියෝ ඒගොල්ලන්ගේ ඇඳුම ඒගොල්ලන්ගේ කොණ්ඩ මෝස්තර මම දන්නේ මට නම් අපිරයයි. මං විරුද්ධයි. ඊටම චුච්ච දෙයක් විදිහට තමයි මම බය නැතුව කතා කරන්නේ. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවා. දැන් කොහොමද මේක වෙන්නේ? අන්න ඒකයි. මෙන්න මෙතනයි ප්‍රශ්න තියෙන්නේ. යනසාන්තර අපේ ජීවිතවලට තියෙනවා ජීවන චක්‍රයක්. දැන් අපි මෙහෙම රවුමක් ඇද ගන්නවා. රවුමක්. ඔය රවුම තුලට අපි දානවා 1 සිට 12 දක්වා ඉලක්කම්. ඔරලෝසුවක මූණත වගේ. ඔරලෝසුවක මූණත කියලා තමයි ඩයලොග්. එතකොට අපි අර 12 ඉලක්කම උඩින් ලියා ගන්න තියෙන වචනයක් තියෙනවා. ඒක තමයි යහපත් දැක්ම. යහපත් දැක්මක් තියෙනවා. 12 ඉලක්කමයි 3 ඉලක්කමයි අතර සටහන් කරගන්න ඕන සාර ධර්ම. නෑ යහපත් ආකල්ප. යහපත් දැක්ම යහපත් ආකල්ප. 3 ඉලක්කමයි 6 ඉලක්කමයි අතර ලියා ගන්න ඕන සාර ධර්ම. 6 ඉලක්කමයි යටින් සඳහන් කරගන්න ඕන යහපත් විනිශ්චය. අන්න ප්‍රශ්නේ. එතකොට 6යි 9යි අතර අපි ලියා ගන්න ඕනේ 9 ළඟ ලියා ගන්න ඕනේ විනය. දැක්ම ආකල්ප සාර ධර්ම යහපත් විනිශ්චය විනය. ඒක රවුම මැද අපි ලියන්නේ චරණය එහෙම නැත්නම් හැසිරීම. දැන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ අනේකේ අර
යහපත් දැක්ම විනිශ්චය කියන එක. මේක හරි, මේක වැරදි, මේක පව්, මේක පින්, මේක උසස්, මේක පහත්, මේක කළ යුතුයි, මේක නොකළ යුතුයි, මේක කිව යුතුයි, මේක නොකිය යුතුයි. ඔන්න ඔතෙන්ට පුද්ගලයා පුහුණු කරේ නැත්තම් ඔය නස්පත්තිය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඕක ඔබතුමා කියන ඔය සූත්‍රය නැත්නම් චක්‍රය කියන එක දේශපාලඥයන්ට පොදු නේද? ඇයි? හැම කෙනෙකුටම මොකද්ද හේතුව? ආකල්ප මත තමයි සාර ධර්ම ගොඩ නැගෙන්නේ. ඒ සාර ධර්ම වලින් පිරිච්ච කෙනෙකුට තමයි යහපත් විනිශ්චයක් තියෙන්නේ. අපි ළමයා පුරුදු කරනවා පුතේ ඕක කරන්න එපා පව් නෑ. ඒක මුලදී කියලා දෙන්න ඕන. නමුත් ළමයාට තේරෙන්න ඕන මේක පව් කියලා. මේක හොඳයි මේක නරකයි. ඒක ඉගෙන ගන්න තියෙන කාලේ විනාශ කරලා ඉවරයි අධ්‍යාපනයේ. මොකද්ද? පහේ ශිෂ්‍යත්වය. අපි එතෙන්ට එනවා. ඔව් හරි. ඒක තමයි එතෙන්දී ඒ පුංචි කාලේ ඉඳලාම දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් ඕගොල්ලෝ අපිට බොහොම ගෞරවයෙන් ආදරෙන් කතා කරනවා. තැනකට ගියාම මොකද්ද හේතුව? අපේ ජීවිතේ නැමැති මහා මන්දිරේ ගොඩනැගුවේ හොඳ අත්තිවාරමක් මත. ඒ අත්තිවාරම අපේ දෙමව්පියෝ දාලා දුන්නා. අපේ වැඩිහිටියෝ, අපේ ගුරු බෞතුන් අපිට ඒක දුන්නා. එක උදාහරණයක් මම කියන්නම්. අපේ තාත්තා සංස්කෘතිය ගරු කරපු යුරෝපීය ඇඳුම් ඇඳ ඒ සංස්කෘතිය ගරු කරපු කෙනෙක්. දැන් මට කතා කරනවා ළමයි ලෑස්ති වෙන්න මාත් එක්ක පන්සලට යන්න. ඇයි යන්නේ මොනවටද මේ මුකුත් මම ප්‍රශ්න අහන්නෙත් නෑ තාත්තා මට කියන්නෙත් නෑ. නිහඬවම ඉතින් පයින් යනවා පන්සලට. දැන් ඔහොම ඔයා ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන ඉන්නවා පන්සලේ දෙවෙනි හාමුදුරුවෝ. තාත්තා ඉඳගෙන ඉන්නවා මෙතන බංකුවක. මං ඉඳ ගන්නවා කොල්ලා බිම. එතකොට ඔහොම දැන් මම කතා කර ඉන්නකොට මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ නැගිටිනවා. ඒ නැගිටින්නේ නායක හාමුදුරුවෝ වඩිනවා පන්සලට. හරිද? ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ? පොඩි හාමුදුරුවෝ නැගිටිනකොට තාත්තා නැගිටිනවා. තාත්තා නැගිටිනකොට මම පොඩි කොල්ලා මොකද්ද කරන්නේ? මාත් නැගිටිනවා. මෙතන ඉගැන්නුවද? නැහැ. ඒ කියන්නේ නායක හාමුදුරුවෝ එනකොට මෙයා නැගිටිනවා, එයා නැගිටිනකොට හාමුදුරුවෝ කෙනෙක් නැගිටිනකොට අපි නැගිටිනවා. අන්න සාර ධර්ම. අන්න අපේ සංස්කෘතියේ ලක්ෂණය. අන්න පුරුදයි. ඉගැන්නුවේ නැහැ. ඉගෙන ගන්න හැටි ඉගැන්නුවා. learn to learn කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකයි. දැන් කිසංගෝතමේ ළමයා මැරිච්ච වෙලාවේ දුවගෙන ආවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරුවෝ බණ කිව්වද? නෑ. බේතක් තියෙනවා අරන් එන්න. මං ගේන්න පොඩ්ඩක් ඉන්න. කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් ගේන්න. හැම ගෙදරකම තියෙනවා. හැම ගෙදරකම කවුරු හරි මැරිලා. ඉගැන්නුවේ නෑ. ඉගෙන ගන්න හැටි ඉගැන්නුවා. ඉතින් ඕක අනිවාර්යයෙන්ම අවශ්‍යයි කුඩා කල සිට. එතකොට දැන් ඉන්න මම කියන්නේ සියලුම තරුණේ නරකයි කියලා. ඔය අතරතුර දහම් පාසල් යන ශිෂ්‍ය නායකයෝ ධර්මයේ ගැන දැනගෙන ගත්ත හොඳ විනයක් තියෙන හොඳ තරුණ පිරිසක් අපිට ඉන්නවා. හැබැයි අපිට ඒ කොටස එච්චර පේන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒගොල්ලෝ මතුවෙන්නේ ඉන්නේ නැහැ. ප්‍රකට වෙලා තියෙනවා. ඔව් ඒගොල්ලෝ අර ෂෝස් වලට යන්නේ නැහැ. දැන් නිකම් බලන්නකෝ බෞද්ධ රූපවාහිනී නාලිකාව වල වැඩි වශයෙන් ඉන්න තරුණ ළමයි කොච්චර ධර්මයේ දන්නවද? කොච්චර හැඟීමෙන් දැනීමෙන්ද ඒ නිවේදන කටයුතු කරන්නේ? ඉතින් එහෙම පින්වත් ළමයි ටිකක් අපිට නැත්තේ නෑ. ප්‍රකට වෙලා තියෙන්නේ නරක නිසා. ඒකයි. නමුත් ඉතින් වැඩේ තියෙන්නේ මේකනේ. දැන් මේ කොරෝනා විහසනේ තියෙනවනේ. දැන් ඉඩ දෙනවනේ. කොහොමද විනෝද ගමන් යන හැටි? කොහොමද හැසිරෙන ආකාරය? කොහොමද සංගීත සංදර්ශන පවත්වන්නේ? දැන් මේ ළඟදී සංගීත සංදර්ශනයක් ඇනවුන්ස් කරුවා පෝට් සිටි එකේ. ටිකට් අරගෙන යන්න ඕන. ටිකට් එක අරගෙන ගියාම ඉස්සෙල්ලා කියනවා ඔබට මේක නරඹන්න පුළුවන් කියලා. එතෙන්දී මොකද්ද කරන සංගීතය? ස්වභාවිකද? නෑ. අන්න වෙනස් වෙනවා ඇතුලේ ආකල්ප වෙනස් වෙනකොට සාර ධර්ම වෙනස් වෙනවා. එතකොට තමයි ඔය අපි කතා කරන පරිහානිය සිද්ධ වෙන්නේ. එතකොට මට මගේ දරුවන්ට ඔයාට මේ අනිත් හැම කෙනෙකුටම තියෙන්න ඕන හරි වැරද්ද තෝරගන්න. එතකොට දැන් ඊළඟ කලාව පරිණාමය වෙනකොට මේක සමාජයටත් බලපානවානේ නැතුණි. අපිට මම දන්නේ මේක පිළිලයක්ද කියලා. ඔබතුමාගේ කතාවට ඔබතුමාගේ අදහස් වලට අනුව සමහර විට නෙමෙයි
මේක අනිවාර්යයෙන්ම පිළිලයක් විය යුතුයි. රියැලිටි ෂෝ. සමාජයේ පරිණාමය කරනවා ඉතාමත් වේගින්. හොඳට හෝ නරකට හෝ. එතකොට මේ රියැලිටි ෂෝ කියන එක ඔබ කෙලිම විවේචනය කරනවා. මේ රියැලිටි ෂෝ කියන එකට මොකක් හරි අරමුණක් ඇතුව, පිටකොන්දක් ඇතුව, පරමාදර්ශී කාරණා ඇතුව යන්න පුළුවන් ගමනක් යෝජනා කරන්න පුළුවන්. මොකද ඒ රියැලිටි ෂෝ කියන එක අත වශයෙන්ම දක්ෂයන් හඳුන ගන්නවා. හැබැයි ඔය අතරතුර ඒ හොඳ රියැලිටි ෂෝස් තිබුණා. නාලිකා එකක දෙකක හොඳ ඒවා තිබුණා. ඒ හැම එකකම තියෙන ඉදිරිපත් කරන ආකාරය පිළිබඳවයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. එතකොට දැන් ඔබලා මගේ මේ නිවසට ඇවිල්ලා මේව කතා කරනකොට මේක දැක්කම මේ පසුබිම. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට මේ වෙන දේවල් ගැනලා සැරසිලි දැම්මේ නැහනේ. මේ තියෙන දේ. මොකද මෙතන අවශ්‍ය කරන්නේ අපි දෙන්න කතා කරන දේ වැදගත් වෙන්නේ. පසුබිම නෙමෙයි. හැබැයි ආලෝකය අවශ්‍ය වෙනවා ඡායාරූප කරගන්න. ඒක කරනවා. එතකොට දැන් අර විදිහට අර අපේ සංස්කෘතිය ගැන හිතලා ඒක කරන්න පුළුවන් ක්‍රම තියෙන ඕනතර. ඒක තරම් කරන්න තියෙනවා. මොකද මිනිස්සු හිතනවා මිනිස්සු ඉල්ලන්නේ මේකයි කියලා. අමූලික බොරුවක්. කවුද කියන්නේ ඔයගොල්ලෝ අපිට ෂෝ එකක් කරලා පෙන්නන්න අපිට ටෙල් නාට්‍යයක් හදන්න අපිට චිත්‍රපටයක් හදන්න කියලා කොයි එකනද ටෙලිෆෝන් කරලා කියලා තියෙන්නේ. කවුද ලියුම් දීලා තියෙන්නේ? අරගොල්ලෝ තමයි කරන්නේ. එතකොට මගේ දැනුම පහේ පන්තියේ නම් මම කියන කරනේම එතනනේ. මට ඕ ලෙවල් වල ශික්ෂක කතා කියන එක කතා කරන්න බෑනේ. අන්න එතනයි වෙලා තියෙන්නේ. එතකොට ඇමරිකාවෙන් ඉදිරිපත් කරන දෙයක් තියෙනවා. ඒක ඉන්දියාවේ කරනවා. ඉන්දියාවේ එක බලලා ඒ විදිහට මෙහෙම කරනවා. දැන් දකුණු ඉන්දියාවේ තියෙනවා මේ වර්ණ වලට වැඩි තනක්. මොකද ඒක මුලින් ඉඳලා දැනුත් තියෙනවනේ අර වාහන මනද වර්ණ කුඩු විදිනවා වතුර විදිනවා. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතිය. එතකොට එතන ඒ වර්ණේ සෞඛ්‍යයට හිතකර එකක්. ඒක මේ ගස්වල කොළ වලින් පොතු වලින් මුල් වලින් හදාගත්ත දේවල් ඒවා. දැන් අද එහෙම නෙමෙයිනේ. අද ආටිෆිෂල් කෘතිමයි. ඒක ගුණයක් නැහැ. ඒ රතු පාට, නිල් පාට, සද පාට ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒතර ඔබතුමා කියන්නේ ඇමරිකාවෙන් ඉන්දියාවට එනවා. ඉන්දියාවෙන් ලංකාවට එනවා. ඔහේ සමාජගත කරනවා. ඔව් දෙකම බලන්නකෝ දැන් ඔය තියෙන රූපවාහිනී වැඩසටහනක පසුතලයේ බලන්නකෝ. පසුතලයේ බලන්නකෝ. මොන තරම් අනවශ්‍ය දේවල් තියෙනවද? එකක තියෙනවද අපේ සිංහල දේශීය සංස්කෘතිය මේව කරන්නේ. දැන් මට තමයි හම්බ වුණේ වගකීම සුමති ටෙලි සම්මාන පළවෙනි එක. එඩි රංජිත් කුමාර් මහාචාර්ය හරිරත්න කළුආරච්චි මගේ දෙපැත්තේ. මම තමයි ප්‍රධාන සංවිධායක. නිවේදන කටයුතුත් කරේ මම. සුගතදාස ඉන්ඩෝ ස්ටේඩියම් එකේ තිබුණේ. මට මේක තිලංග මහත්මයා මේක කිව්වහම මෙහෙම වටේටම සෙනග ඉන්නවා එක පැත්තක් අපිට වහන්න සිද්ධ වෙනවා. මම කිව්වා නෑ හතර පැත්තෙම මිනිස්සුන්ට වාඩි වෙන්න. හරියට පල්ලෙහා මැද මේ විදිය ස්ටේජ් එක හැදුවා. හරිද? විමල් ජාවදන කියන කලාකරුවාවයි අපි ගියා පොළොන්නරුවට. ගිහලා මම ඉස්කෝලේ යන කාලේ දැක්ක දෙයක් තමයි නිසංකලතා මණ්ඩපය. ඒ නිසංකලතා මණ්ඩපයේ තියෙන වැට ඒ කණු ඒ විදිහටම අපි කොපි කරගෙන ආවා. අර මැද කණු ටික නැතුව වටේට තියලා එහෙමයි හැදුවේ. හැබැයි ඊට පස්සේ ඒක ඒ වගේ කරේ නෑ. එකක් දෙකක් විතරක් කරනවා. ඊට පස්සේ කෙරුන්නේ නෑ. මොකද මම ඒකට සම්බන්ධකම ඇත්තරුණා මගේ. දැන් මගේ උදාහරණයක් වශයෙන් කියන්නේ ඕන තරම් පුළුවන්. ඕන තරම් දේවල් තියෙනවා. එතකොට කලාව කියන්නේ මොකද්ද? මහා ගොඩාක් ඒ ගැන කියන්න පුළුවන්. නමුත් එකක් මම කියන්නම්. ඉතාලියානු ජාතික පගානෝ කියන විද්වතා කියලා තියෙනවා. කලාව යනු සෝභාධාමේ විසිරී පැතිරී ඇති චමත්කාරය එක රාශි කරනවා. දැන් සඳ මිදුලට එනවා. ඇගේවත්ත සිහි වෙනවා. නිල්දිය බැස යන ගංගාවේ මම ඔබ හා වරු පදිමි. ලාදලු බෝපත් හෙමින් සැලෙනසේ යසෝදරාදී. හරිද? මහබෝ වන්නම වැලි තලාතරේ අසිනා නේරංජන නදී ගලාවැස. මේ තරම් සිව් මැලිද කළුගත් ගලන ගඟක ජීවිතේ කොච්චර උදාහරණ තියෙනවද?
කොච්චර දේවල් අරන් තියෙනවා. කොටින්ම කියනවා නම් රේඛාවේ චිත්‍රපටියේ මර්සිලින් ජයකොඩි පියතුමා ලියපුවා ඕලු නෙළුම් නෙරිය රඟාලා. ඒකේ තියෙනවා එක තැන කබර ගෝයා උගේ සුරතලි. කබර ගෝයා කියන්නේ ප්‍රීතිජනක සතෙක් නෙවෙයිනේ චමත්කාරයක් තියෙන. බලන්න යෙදුම. කබර ගෝයා උගේ සුරතලි සොයා යනවා. කොච්චර ලස්සනද? අද මොනවද තියෙන්නේ? අද ඒවා තියෙනවා. ඉඳලින් ඉඳලා හිටලා තියෙනවා. ඉතින් ඒක නිසා රටක පාලනය දුර්වල වෙනකොට ඒ ආයතන දුර්වල වෙනවා. ඒ ආයතන දුර්වල වෙනකොට මේකක් වෙනවා. මට එකක් කියන්න අවසර දෙන්න. මේක ඉතාම වැදගත් දෙයක්. 1982 ලංකාවට රූපවාහිනිය ආපු වෙලාවේ. ජාතික රූපවාහිනිය. එතකොට ස්වාධීන රූපවාහිනිය දෙක ඉස්සරහට ආවා. ඒක අම්මයි පුංචි අම්මයි වගේ ඒ දෙක අපි සැලකුවේ. එතකොට ධම්මජාගොඩ සෝමවීර සේනානායක ලූෂන් බුලක්සිංහල වගේ අය තමයි ආරම්භ කරේ. ඩී.බී. නිහාල්සිංහ තමයි මුල් මේක ආරම්භ කරේ. ඒ කාලේ පිටපත ලියන පිටපත ආයතනයේ මණ්ඩලයකින් බලන්න. බලලා පිටපත අනුමත කරන්න ඕන නැත්නම් මේක හොඳ නෑ මේක හොඳ නෑ මේක සංශෝධනය කරන්න කියනවා. ඊට පස්සේ ඒක සංශෝධනය කරලා පිටපත පෙන්නන්න ඕනේ නෑ. හැබැයි නිෂ්පාදනයේ පෙන්නලා අර සංශෝධන කරලා තියනවාද කියලා බලනවා. උඹ බම්බලන්තෝ ඒවා මුකුත් නෑ. ඒවා මුකුත් නෑ. අද අම්මලා දූලා කතා කරන්නේ කොහොමද? අද ඒගොල්ලන්ගේ ඇඳුම් කොහොමද? කොහෙද හරපද්ධතිය තියෙන්නේ? අතන මොකද උනේ? ඉස්සර ටෙලිනාට්‍යයක් ලිව්වේ නළුලිය ඔළුව තියාගෙන නෙමෙයි. ලොකේෂන් එක ඔළුව තියාගෙන නෙමෙයි. ඒ කතා වස්තුව විස්තර කරලා මෙහෙම කළා එපිසෝඩ් 25යි 30යි 35යි. උපරිම 35යි 40යි. තාද කීයද? 350 400 යනවා. මොකද්ද මේ කරන්නේ නාටකම්? එදා මුල මැද අග වෙළඳ දැන්වීම් ගියා. වෙළඳ දැන්වීම් ගන්න ඕන රූපවාහිනී නාලිකාවක් දුවන්න. දැන් එදා ටෙලිනාට්‍ය අතර වෙළඳ දැන්වීම් තිබුණා. අද ටෙලි දැන්වීම් අතර ටෙලිනාට්‍ය කෑලි තියෙනවා. පවුලේ මාධ්‍යයක්. කාගේද වැරද්ද? හදන මිනිහාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පාලකයාගේ වැරද්ද තියෙන්නේ. ඉතින් ඒක නිසා හරක් රංචුවක් වුණත් පාලනය කරන්න එඬේරෙක් ඉන්න ඕන. දැන් වර්තමාන ජනතාව එඬේරන්නේ නැති හරක් කට්ටියක්. ප්‍රශ්නේ මුලටම ගිහිල්ලා අපි කතා කරේම ශිෂ්‍යත්වයද? නෑ ඉතින් අර පොදුවේ ගත්තාම අපි මුලින්ම පාවිච්චි කළ වචනේ ජාතික ප්‍රතිපත්ති. දැන් ජාතික ප්‍රතිපත්ති තියෙනකොට දැන් ඉන්දියාවේ මැක්ඩොනල්ඩ් තියෙනවනේ. KFC තියෙනවා. පිට්සා හට් තියෙනවා. ඒවා ඉන්දියාවේ ඒවා නෙමෙයි. ඉන්දියාවේ කෑම දකුණු ඉන්දියාවේ එක විදියක්, උතුරු ඉන්දියාවේ තව විදියක්. බංග්ලාදේශ්, පාකිස්තාන එහෙම වෙන වෙනම තියෙනවා. නමුත් ඔය රටවල් වල ඔය හැම එකක්ම තියෙනවා. මෙහෙමයි. ඔබට පුළුවන් ඕගොල්ලන්ගේ ආපන ශාලාව දාන්න. භෝජනාගාරය අරින්න. හැබැයි මස් ගේන්න බෑ, අල ගේන්න බෑ, එළවලු ගේන්න බෑ. පිටින් මෙහෙන් ගන්න ඕන. අන්න ප්‍රතිපත්තිය. එතකොට මෙහෙ ගොවියාට ආදායමක් තියෙනවා. ඔහොම ඒවා කරනවද අපේ රටේ? කෙරලා තියෙනවද? කරනවද? නෑ. එතකොට දැන් තියෙන්නේ මගේ ගෙදර කාමරයක් තියෙනවා. ඒක මං කෙනෙකුට කුලියට දෙනවා. ටික දවසක් යනකොට මට ආර්ථික අමාරුවක් ඇති වෙනවා. මම එයාගෙන් ණයක් ගන්නවා. මට ඒ ණය ගෙවන්න බෑ. මගේ බෝඩින් කාර්යයට. එයා ඉඳන් කියනවා මහත්තයා මේ මහා දොරටින් එකතු වෙලා මට රැට එන එක කරදරයි. මගේ රූම් එකට මට වෙනම එන්ට්‍රන්ස් එකක් දෙන්න. මගේ කාර් එක පාක් කරගන්න මට වෙනම තැනක් දෙන්න. එතකොට මට තියෙන්නේ මං වාගෙන් සල්ලි ගත්ත එක ඇත්ත. මං ඒ සල්ලි දෙන්නම් අයිසේ. මේ ගේ ඉඩම අපේ. ඔයාට ඕන කරන දේවල් දෙන්නේ නැහැ. ඔයා පුළුවන් නම් ඉන්න නැත්තම් යන්න. දැන් එහෙම හම්පුතු මට දැනෙන්නේ ඔබතුමා
දිගින් දිගටම කතා කරන දේවල් වල අනුව මේ ශ්‍රී ලංකාව තුළ සිදුවන කාරණාවලට බහුතරයක් කාරණාවලට නියාමනයක් නැති කමක් අනිවාර්යයෙන් එකක් තමයි. ඒ කියන්නේ එතකොට ඒ නියාමනය කියලා කියන්නේ රටක ජාතික ප්‍රතිපත්තියක් නැත කියන අදහසනේ. ඔව්. තනිකර මේක. තනිකර ඒක කියලා කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරනවා රටේ නැතිව කරනවා. දැන් මෙහෙමනේ බුද්ධිමතයි ප්‍රඥාවන්තය කියන්නේ දෙන්නේ. knowledge කියන්නේ එකක්, system කියන්නේ තව එකක්. දැනුම සහ ප්‍රඥාව එකක්. එතකොට දැන් බුද්ධිමතෙකුට පුළුවන් දැන් පාර්ලිමේන්තුවේ ඔය කොච්චර ඉගෙන ගත්තේ නැහැ කිව්වත් ඒගොල්ලන්ට බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධිය තියෙන්නේ Taman හැදෙන්න. ප්‍රඥාවන්තයෝ නෑ එතන. හැබැයි ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? අනිත් අය වෙනුවෙන් වැඩ කරනවා. ඒතර බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලි කරලා දීලා තියෙනවා Tamanට වැඩ කරනවා අනුන්ට වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්නවා. සමහරව අනුන්ට වැඩ කරනවා Tamanට වැඩ කරන්නේ නැති අයත් ඉන්නවා. සමහරව Tamanට කරගන්නෙත් නැහැ අනුන්ට කරන්නෙත් නැහැ. හැබැයි බුද්ධිමත කියන ප්‍රඥාවන්තයා Tamanගේ දේත් කරගෙන අනුන්ගේ දේත් කරනවා. දැන් ඔහොම චරිත අපිට තියෙනවද? හොඳයි. ඇත්තටම ඒක මම ඉස්සෙල්ලත් කිව්ව කාරණේ තමයි සමහර විට එක ශාස්ත්‍රයකට පමණක් පොදු පුද්ගල පෞරුෂයක් සමග කතිකාවතකට වඩා බහුශ්‍රතභාවය අපිට වටිනවා. අපිට ගොඩක් සමාජයට වටිනා කියන ඒ කියන්නේ සමාජ පරිණාමයට ලක් කරන විශේෂයෙන්ම තාරුණ්‍යයට නිසි මඟක් කියා දෙන පුද්ගල චරිතයක් වීම අපිට ආඩම්බරයි. ඉතින් ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ජීවිතේ සැඳෑ කාලය ගත කරමින් සිටිනවා වුණත් බොහොම කාර්යබහුල පුද්ගලෙක්. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ අපිත් එක්ක රැඳී සිටින්න අපගේ channel එක subscribe කරන්න. සමාජයේ පවතින එක් මාතෘකාවක් ලිංගිකත්වය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ අදාළ පුද්ගලයන් අපි හමුවීමට යනවා. බොහෝ විට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාත්මක කාරණා ඇතුළත් සන්දර්භයක් තුල අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක subscribe කර තබා ගන්න මේ channel එක ඔබගේ රටේ අනාගත පරපුර වෙනුවෙන්. බොහොමත් ස්තුතියි.